අයිබෝන් සුබ උදෑසනක් වේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. හමු වෙමින් ඔබ මේ සුන්දර උදෑසනේ අපි බලමු අද දවසේ මොනවද පුවත්පත්වල වාර්තා වෙලා තියෙන්නේ කියලා. ඊයේ ඔබෙන් සමුගත් තැන ඉඳලා මේ ගෙවුණු හෝරා කිහිපය ඇතුළත රටේ වාර්තා වෙලා තියෙන්නේ මොනවද, ලෝකයේ සිදු වෙලා තියෙන්නේ මොනවද කියන එක පිළිබඳව අපි අවධානය යොමු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපිට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් පත්තර නොබලාම වත් අනිවාර්යයෙන්ම කොරෝනා වසංගත තත්ත්වය මේ ලංකාවේ නැවත ව්‍යාප්ත වී තිබෙන කොවිඩ් වසංගතයට අදාළ වෙන කාරණා තමයි වැඩිමනක් මේ පත්තරවල තිබෙන්නට පුළුවන් කියන එක. ඒ බැලු බැලමටත් පේනවා සෑම මුල් පිටුවක්ම වගේ කොවිඩ් වසංගතයට අදාළ කාරණාවලින් පිරී ඉතිරී ගොස් තිබෙන ආකාරයට වෙනස් කාරණා වෙනත් ඒවත් අපිට දකින්නට කියවන්නට අද දවසේ පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ මිනිත්තු ගණනාව ඔබට වැදගත් දේවල් බොහොමයක් දෙන්න අපි සූදානම්. අපි දවස ආරම්භ කරන්නට හිතුවා අද දිවයින පුවත්පතෙන් දිවයින ප්‍රධාන සිරස්තලයෙන් ඔවුන් වාර්තා කරනවා ශ්‍රී ලංකාව කොරෝනා අවදානම් 3 වන අදියරේ තනින් තන උපපොකුරු බිහිවෙයි කියලයි තවදුරටත් මේ ගැන වාර්තා කරන්න දිවයින පුවත්පත. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුව ගත්තොත් එහෙම මේ වර්ගීකරණය අනුව ගත්තොත් එහෙම ඇලර්ට් ලෙවල් 3 කියන මට්ටමේ තමයි ශ්‍රී ලංකාව දැන් පසුවන්නේ. ලෙවල් 3 එක ඇලර්ට් ලෙවල් 3 කියලා නම් කරන්නේ. අප බොහොම අවධානයෙන් සිටිය යුතු අධියරක් මේ අධියර පසු කර අපි යනවා කියලා කියන්නේ සෞඛ්‍යාංශ සඳහන් කරන ආකාරයට මේ සම්බන්ධ විශේෂඥතාවයක් ඔබ වන අය සඳහන් කරන ආකාරයට සමාජගත වන තත්ත්වය. ඒ තත්ත්වය පිළිබඳ දැන්ම බොහෝ දෙනා මත පළ කරනවා. දැන් තියෙන්නේ සමාජගත වූ තත්ත්වයක් නොවේද කියලා විපක්ෂ දේශපාලනඥයෝ අහනවා. එතකොට සෞඛ්‍යාංශයේත් ඇතැම් අය ඇතැම් සංගම් සමිති ප්‍රශ්න කරන අධියරක ජනතාව ඇතැම් විට ප්‍රශ්න කරන අධියරක සමාජ මාධ්‍ය එහෙම බැලුවහම පේනවා මේ සමාජගත වූ තත්ත්වයක් නොවේද මේ තියෙන්නේ කියන එක තමයි විවිධ ස්වරූපවලින් ප්‍රශ්න කරන්න කියලා. නමුත් සෞඛ්‍යාංශ බොහොම පැහැදිලි පිළිතුරක් තවමත් ලබා දෙනවා මේ සමාජගත වූ අධියර නොවේ කියන එක. දැන් ඉන්නේ ඇලර්ට් ලෙවල් 3 කියන එකේ. කෙසේ හෝ වේවා අර මේ සිරස්තලයේ අනුසිරස්තලයේ තනින් තන උපපොකුරු බිහිවේ කියන එක නම් අපට දකින්නට තිබෙනවා කියන එක ඔබටත් මං හිතන්නේ පැහැදිලි වෙන කාරණාව. ඒ අර්ථයේ අද මේ ප්‍රධාන සිරස්තලයත් එක්ක අනුසිරස්තල කීපයකුත් අපට දකින්නට ලැබෙනවා. ඒ අනුසිරස්තල වලට යාමට පෙර ආතුව මේ ප්‍රධාන සිරස්තලයේ ඔබ දකුණු පසින් දුටු අනිකුත් කාරණා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 135ක් අධි අවදානම්. සෞඛ්‍ය උපදෙස් කඩකල 70කට නඩු පැවරීම. මේ ආදී වෙතත් අපේ අවධානය යොමු වුණා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 135ක් අධි අවදානම් කලාප ලෙස මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඒ අතරතුරදී ඊයේ රාත්‍රිය වන විට හුදකලා ගම්මාන බවට ප්‍රදේශ කිහිපයක් පත් කරන්නට සිදු වුණා. කෑගල්ල දිස්ත්‍රික්කයේ මාමනැල්ල, හෙම්මාතගම, ඒ වගේම බුලත් කොහුපිටිය සහ ගලිගමුව ප්‍රදේශයත් මේ අතරට අයත් වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයට අදාළ වෙන ගිරිඋල්ල ප්‍රදේශයත් මෙලෙස හුදකලා ගම්මාන අතරට එකාසු කරන්නට සිදු වුණා. මේ ප්‍රදේශවලින් ආසාදිතයින් හමුවීමේ තත්ත්වයක් එක්ක. දැනට මේ කරගෙන යන ක්‍රමවේදය අනුව රාජ්‍ය සෞඛ්‍යාංශ ආරක්ෂක මගින් පවත්වාගෙන යන ක්‍රමවේදය බවට පත් වෙලා තිබෙන්නේ. බස්නාහිර පළාතේ නම් පළාතටම ඇදිරි නීතිය ක්‍රියාත්මකයි. නමුත් අනිකුත් ප්‍රදේශවල පළාත්වල දිස්ත්‍රික්කවල ගම්මාන මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස විදියට හඳුනාගෙන ඒ හඳුනාගත්තු කලාපයට ඒ ප්‍රදේශයට පමණක් හුදකලා කිරීමට කටයුතු කිරීම තමයි දැනට අනුගමනය කරන ක්‍රමවේදයේ බවට පත් වෙලා තියෙන්නේ. රටම නොවසා යා හැකි උපරිම දුර ගමන් කිරීම තමයි රජයේ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවලත් අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. දිවයින ඒ පුවත් වාර්තා ප්‍රධාන සිරස්තලයත් එක්ක අපිට මුණ ගැසෙන අතුරු කාරණා කිහිපයක් තිබෙනවා. ත්‍රිකුණාමලයේ රෝහලේ වෛද්‍යවරයෙකුටත් කොරෝනා. ඒ පිළිබඳව රෝහල් අධ්‍යක්ෂවරයා වෛද්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කරා බොහොම පැහැදිලිවම ඔහු රෝගීන් හා මුසුවීම පාලනය කරා. රෝගීන් අතරට යාම පාලනය කරා. මොකද ඔහුට යම් ආකාරයක සංකුලතා මතුවීමත් එක්ක ඔහු ඒ තත්ත්වය දැනුම් දීමත් එක්ක රෝගීන්ගෙන් ඈත් කර තැබීමට කටයුතු කළා කියලායි කියන්නේ. ඒ අතරේදී වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල 50කට කොරෝනා වැළඳී ඇති බවත් වාර්තා වෙනවා. මේක තමයි
මේ වෙලාවේ තිබෙන අති භයානක තත්ත්වය බවට පත් වෙන්නේ සාමාන්‍ය ජනතාව අතරින් ආසාදිතයින් හමුවීම කොහොමත් අවදානම් තත්ත්වයක් තමයි. නමුත් ඊටත් වඩා අවදානමක් ගන්නවා සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ආරක්ෂකාංශ කාර්ය මණ්ඩල මේ ක්‍රියාන්විතයේ යෙදී සිටින සුවිශේෂී අංග මෙහි වැදගත්ම කොටස් බවට පත් සිටින පාර්ශවයන් අතරිනුත් ආසාදිතයන් මුණ ගැසීම එය ඊටාම බරපතල තත්ත්වයක්. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල 50කට කොරෝනා වැළඳිලා. කහතුඩුව සැලූන් එකක බාබර්ටත් කොරෝනා. කහතුඩුවත් අවදානම් කලාපයක තියෙන ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. රෝගීන් ආසාදිතින් පහුගිය කාලේ වාර්තා වුණ ඔබටත් මතක ඇති යම් අවස්ථාවල ඒ වගේම මේ සැලුන් එක පවත්වාගෙන ගිය බාබර්වරයාට වැළඳීමත් එක්ක ආසාදනය වීමත් එක්ක 120ක් පමණ නිරෝධානයට ලක් කළා කියලා සඳහන් වෙනවා. දැන් නිරෝධානයට ලක් කිරීමේ ක්‍රියාවලිය බොහෝ විට සිදුවන්නේ නිවස තුළදී. නිවෙස් නිරෝධානයට තමයි ඒ අයව ලක් කරන්නේ. ඒ නිසා නිරෝධානයට ලක් කරන පිරිස ඉතා ඉහළ අගයක් ගන්නවා. අපි යොමු මේ සමගම අද පුවත්පතේ ප්‍රධාන වාර්තාව වෙත. එය මේ කාරණාව බොහොම පැහැදිලිව සටහන් කරනවා. ස්ථාන 25000ක පුද්ගලයන් 67000ක් ස්වයං නිරෝධායනයේ. ස්වයං නිරෝධායනයේ වන පිරිස් අධීක්ෂණයට බුද්ධ්‍යාංශත් යොදවයි. ස්වයං නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් වලට එරෙහිව නීති මගින් කටයුතු කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ උපුටා දක්වමින් අද පුවත්පතේ ලිස්ස වාර්තා කරනවා. අපි කියවමින් සිටි දිවයින පුවත්පත තවදුරටත් වාර්තා කරනවා බේරුවල රෝහලේ වෛද්‍යවරයෙකුට රසායනාගාර සහායකයෙකුට මරදානේ ගිනි නිවීමේ හමුදා මූලස්ථානයේ භටයන් සිව් දෙනෙකුට කොරෝනා. බොරැල්ල පොලිසිය තවත් 8කටත් කොරෝනා කියලා තමයි තවදුරටත් වාර්තා කරන්නේ. ඒ අනුව පොලිසිය තුලින් නිර්මාණය වන ආසාදිතයින් සංඛ්‍යාවත් පොලිසිය වේදී සිටින ආසාදිතයින් සංඛ්‍යාවත් වැඩි වන ස්වරූපයක් තමයි අපට දකින්නට ලැබෙන්නේ. ඒ සමගම අද පුවත්පත මේ සම්පූර්ණ සංඛ්‍යාව පිළිබඳවත් ගණන් මෙනුම් පළ කරනවා. කොවිඩ් ආසාදිතයන් ගණන 11335ක් දක්වා ඉහළට පෑලියගොඩ හා දිවුලපිටිය පොකුර 7857ක් වෙයි කියලත් තවදුරටත් වාර්තා කරනවා. එයම තමයි ජාත්‍යන්තර ගණනය කිරීම වලට අදාළව ශ්‍රී ලංකාවේ තත්ත්වය වාර්තා කිරීමේදී ඔවුන් වාර්තා කරන ස්වරූපය 11335ක් විදිහට එම ඉලක්කම පෙන්눔 කරනවා. ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට ඊ රාත්‍රී වන විට තත්ත්වය මෙලෙස ඔවුනුත් වාර්තා කරනවා. ඒ වගේම තමයි ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව පිළිබඳව යම් ප්‍රශාර්ථයකුත් පැන නගිනවා අවසානයේ එකතු වුණු ඉලක්කම් පිළිබඳව. මොකද 21ද 22ද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. පානතුරේදී මේ ගිය අවුරුදු 27ක තරුණයා මේ ආසාදිතයෙකු ගොඩට නම් කිරීමත් එක්ක කොවිඩ් ආසාදිතයෙක් විදියට නම් කිරීමත් එක්ක 22ක් දක්වා මේ අගේ ඉහළ ගියා. වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාත් සඳහන් කළේ 22 වන කොවිඩ් මරණය විදිහට මේ වාර්තා වන බව වාර්තාගත කළ බව. නමුත් ඉන් අනතුරුව ආපු නිවේදනයේ සඳහන් වුණේ 21ක් ලෙස නිවැරදි විය යුතුයි කියන එක. කෙසේ වෙතත් අර පුද්ගලයා සියදිවි නසා ගත්තයි කියන පුද්ගලයා මුලින් ඔහුගේ මෘතදේහය පරීක්ෂා කිරීමෙන් අනතුරුව සාම්පල ලබා ගැනීමෙන් අනතුරුව කරන ලද පරීක්ෂා කිරීමවලදී පසුව අනාවරණ වුණු කාරණාව තමයි ඌට ආසාදනය වෙලා තිබුණා කියලා. හැබැයි පසුව ඔහුව ඒ ගොඩෙන් ඉවත් කරන්නට කටයුතු කර තිබුණා. ඒ අනුව ජාත්‍යන්තර දර්ශකවලත් දක්වන්නේ ආසාදිතයින් සංඛ්‍යාව 21ක් විදිහටයි, 22ක් නොවේ. ඒ වගේම 5249ක් ප්‍රතිකාර ලැබලා පූර්ණ සුවය ලැබලා පිටව ගිහිල්ලා තිබෙනවා. 6065ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ ජාත්‍යන්තර දර්ශකයේ ශ්‍රී ලංකාව 109 වන ස්ථානයේ තමයි පසුවන්නේ. ඔබට බොහොම කනගාටුවෙන් තමයි මේ කාරණාව කියන්නවන්නේ. රටක් විදියට අප අර ලෝකයේම කොවිඩ් පාලනය පිළිබඳ දෙවන ස්ථානයට ආවයි කියලා අප බොහොම සතුටින් සිටපු කාලේ රට පිළිබඳව මේ ඉලක්කම බොහොම එහා අගයක තිබුණේ. අපි පල්ලම් බැහැලා තිබුණා. ඒ පල්ලම් බැහිම හොඳ තත්වයක්. නමුත් නැවත වතාවක් අර මුල් 100 අතරට එකාසු වෙන තරමට කිට්ටු වෙමින් පවතින බවක් අපි බොහොම කනගාටුවෙන් ඔබට කියන්නට වෙනවා රට පිළිබඳව. ඒ අතරේ අපි බලමු තව මොනවාද තිබෙන සුවිශේෂ කාරණා. මව්බිම ගෙනෙන ප්‍රධාන වාර්තාවකුත් තිබෙනවා කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව. ප්‍රධාන සිරස්තලේ නම් වෙනත් කරුණක් පිළිබඳව අපි ඉදිරියේදී අවධානය යොමු කරමු. ගම්පහ PCR 48000කින් ආසාදිතයන් 3500ක් ප්‍රතිශතයක් විදිහට ගත්තහම යම්කිසි සැලකිය යුතු මට්ටමක්, සැලකිය යුතු වගයක්. කෑගල්ල කුරුණෑගල ප්‍රදේශ කීපයකට ඇඳිරිය රටම වසන තීරණයක් නෑ. යුද හමුදාපති පුටා දක්වමින් මව්බිම වාර්තා කරනවා.
වත්තල අවදානම වැඩි වෙයි. සමාන වත්තල අවදානම වැඩි වෙයි. 800ක් නිරෝධාන මධ්‍යස්ථාන වලට 408කට ආසාදිතයි. පානදුරේ තරුණයාගේ මරණය කොරෝනා මරණයක් නොවේ. මෙන්න පුවත්පතත් ඒ පිළිබඳව වාර්තාවක් ගෙන එනවා. පැලියගොඩ මාළු මිල හරි අඩකින් පහළට. පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණ මේ පරිශ්‍රය ආශ්‍රිතව ඇති වූ තත්ත්වයත් එක්ක මාළු සඳහා ශ්‍රී ලංකාව තුළ ඉල්ලුම අති පහළ ගොස් තිබෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි කිලෝ ලක්ෂ ගණනින් එක්තැන් වී තිබෙන මාළු තොගවලට කරන්නට දෙයක් නැති තත්ත්වයකට පත්ව තිබෙනවා. නරක් වී ඇති බවක් බොහෝ ප්‍රදේශවලින් වාර්තා වෙද්දී රජය මගින් මේ මාළු තොග මිලදී ගැනීම සඳහා ඉදිරියේදී සැමන් සඳහා ලබා දීමේ පියවරක් පිළිබඳවත් වාර්තා වෙද්දී තවත් කාරණා තියෙනවා. සිටියේ මේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ තුලත් මාළු මිල හරි අඩකින් පහළ ගොස් ඇති බව. ඒ වගේම දිවයින පුරාම තත්ත්වය ගත්තොත් මේකයි ඉල්ලුම පහළ යාමත් එක්ක කීයට හරි දීලා විකුණ ගන්න බලන තත්ත්වයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. එතනත් පොඩි ගැටලුවක් මතුවලා තිබෙනවා. මේක පොඩි ගැටලුවක් කියලා හිතන්නට අමාරුයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයත් මේ කෙරෙහි අවධානය යොමු කරලා තිබුණා. ඔබටත් දකින්නට ලැබෙනවා ඇති ඔබ අත්‍යවශ්‍ය කාරණාවක් වෙනුවෙන් යම් ආකාරයකින් නිවසෙන් පිටත් වෙන කෙනෙක් නම් ඒ කාණ්ඩේ නම් ඔබ ඉන්නේ ගෙදර ඉන්නව නම් මේක දකින්න ලැබෙන්නේ නැහැ. ඇතැම් නගරවල ඇතැම් තැන්වල එහෙම් මෙහෙන් මාළු තියාගෙන ඉන්න ස්වරූපයක් දකින්න ලැබෙනවා. මම මේ සඳහන් කරේ බස්නාහිර පළාත තුල. ඔබ බස්නාහිර නොවේ නම් ඔබ මගතොටට යනකොට මේ තත්ත්වය දකිනවා. විශේෂයෙන්ම ඒ මාළු අලෙවි කිරීම සාමාන්‍ය තත්ත්වයෙන් සිදු වෙනවා. මෙහිදී අපි නැවත අවධාරණය කරන කාරණාව තමයි මාළුන්ගෙන් බෝවීම හොඳින් පිළියෙල කරගත්තු මේ මාළු ව්‍යංජනයකින් බෝවීමේ හැකියාවක් නැහැ කියන එක සෞඛ්‍ය අංශත් පැහැදිලි කරන කාරණාව. විශේෂයෙන් බස්නාහිර පළාතට අදාළව අපි කතා කළොත් බස්නාහිර පළාතේ ඇදිරි නීතිය ක්‍රියාත්මක වද්දීත් ඇතැම් අය පාරට ගෙනල්ලා මාළු ටිකක් විකුණ ගන්න වහලා තියෙන මාළු කඩ ළඟට ඇවිල්ලා මාළු ටිකක් විකුණ ගන්න උත්සාහයන් පෙනෙන්න තිබෙනවා. ඔවුන්ගේ ජීවිකාව පැත්තෙන් මේ සාධාරණ තත්ත්වයක් වුණාට අවදානම් සහගත පුද්ගලයන් මෙලෙස අලවිය සඳහා පිටට පැමිණෙන බව තමයි යම් ආකාරවලින් ඔවුන් පැමිණෙන බව තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවා පෙන්වා දෙන්නේ. ඉතින් ඒ නිසා ඒ බරපතල තත්ත්වයක් බවත් අවධාරණය කරන්නට ඕනේ. ඒ ගැනත් මහජනතාව දැනුමත් කිරීමේ යුතුකමක් වගකීමක් වන නිසා තමයි අපි යම් එක්කාසුවක් කළේ ඒ පිළිබඳව. ඊළඟට අපි නැවත මව්බිම පුවත්පතේ මේ කාරණාවෙත් අවධානය යොමු කළොත් බස්නාහිර එළවලු අලවිය අද සිට කියලත් වාර්තාවක් අපට දකින්නට ලැබෙනවා. අනිද්දා ඉඳලා හෙට ඉඳලා 4 වෙනිදා ඉඳලා සූදානම් කියලත් දැක්වෙනවා මේ වහලා දාපු ආර්ථික මධ්‍යස්ථාන බස්නාහිර පළාතේ වසා දැමූ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම සඳහා සූදානම් කියලත් මා දැක්ක යම් මාධ්‍ය වාර්තා පළ වෙනවා. ඒවා විෂ බීජ හරණයට ලක් කරමින් ඒ සඳහා වන සූදානම පිළිබඳවත් පළ කොට තිබුණා. ඒ අතරේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ තිබුණේ හොඳ තත්වයක් නෙමෙයි. මොකද විශේෂයෙන් බස්නාහිර පළාත ඊයේ උදෑසන විවෘත කරාවි කියන බලාපොරොත්තු ඇතුව පෙරදා පළවෙනිදා විවෘත සඳුදා විවෘත කරාවි කියන බලාපොරොත්තු ඇතුව බොහෝ දෙනා මේ මත්ස්‍ය සමාවෙන්න එළවලු අස්වැන්නත් අරගෙන ආපු බව තමයි ගොවීන් ආපු බව තමයි දකින්නට ලැබුණේ ඒ මාධ්‍ය වාර්තා තුල. ඒ නිසා ඔවුන් දැඩි අසීරුතාවයකට සහ යම් අපහසුතාවයකට පත් වූ බව කියවෙනවා. මොකද මහා තොගයක් අරගෙන ඇවිල්ලා ඒවා අරගෙන යන්න ව්‍යාපාරිකයන් නොපැමිණීමත් එක්ක ඒ එළවලු කඳු පිටින් ගොඩ ගැසී තිබෙන ආකාරයක් අපට දර්ශන තුල දකින්නට ලැබුණා. ඒ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ තත්ත්වයයි මා ඔබට සඳහන් කළේ. රජය මේ අතරේ ක්‍රියාදාමයක් මෙහෙයවමින් තිබෙනවා. මේ එළවලු තොග රජය විසින් මිලදීගෙන යම් යම් පළාත්වල බෙදා හැරීම පිළිබඳව මේ බෙදා හැරීමේ ක්‍රමවේදය පිළිබඳවත් යම් යම් කාරණා තිබෙනවා. ජන ජීවිතය අඩාල නොවන්නට ඒ කටයුතු පවත්වාගෙන යාම විශේෂයෙන් බස්නාහිර පළාත තුළ ඒ කටයුතු පවත්වාගෙන යාමත් බස්නාහිර පළාතෙන් පිට අනෙකුත් පළාත්වල සහ දිස්ත්‍රික්කවල මේ පවතින වාතාවරණය අනුව කටයුතු කිරීම පිළිබඳ නිර්දේශ මාර්ගෝපදේශ මාලාවක් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒ ආශ්‍රිත කාරණාත් තිබෙනවා. තවත් අනෙකුත් කාරණාත් මුලින් සඳහන් කළා වගේ තිබෙනවා. ඒවට යොමු වෙට පෙරත් අපි මව්බිම පුවත්පතේ මේ කොවිඩ් වසංගත තත්ත්වයට අදාළ කාරණා වෙත අවධානය යොමු කරමින් සිටි පාසල් ආරම්භයේ තවත් සති දෙකකින් කල්යයි කියලා මේ කරුණු අතරේ වාර්තා කරද්දී ලංකාදීප පුවත්පතත් අද ප්‍රධාන සිරස්තලයක් විදිහට පළ කොට තිබෙනවා. පාසල් නිවාඩුව තව සති දෙකකින් දික් කරයි. තෙවැනි වාරය 23 වෙනිදා සිට 9 වෙනිදා තමයි ආරම්භ වීමට නියමිතව තිබුණේ. නමුත් දැන් විශේෂයෙන් බස්නාහිර පළාත තුළ ඇති වී තිබෙන තත්ත්වයක් රටේ තිබෙන තත්ත්වයක් සලකා බලා තවදුරටත් පාසල් නිවාඩුව දීර්ඝ කරන්නට කටයුතු කොට ඇති බවයි දැනුම් දෙන්නේ. ඒ අනුව
3වන වාරය 23 වනදා ආරම්භ කිරීම සඳහා තමයි දැනට සූදානමින් පසුවන්නේ. මේ අතරේ අපට දකින්නට ලැබෙනවා මව්බිම පුවත්පතේ ජන ජීවිතය අඩාල වූ පැතිවලට දිගටම සහන දෙනවා. අග්‍රාමාත්‍යවරයා උපුටා දක්වමින් කොට තිබෙන වාර්තාකරණයක් මව්බිම පුවත්පත එලෙස වාර්තා කොට තිබියදී ඒ සඳහා වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාවට නංවමින් තිබෙනවා. දිනමින පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරනවා බස්නාහිර සුදුසුකම්ලත් පවුල් වලටත් රුපියල් 5000 දීමනාව ආණ්ඩුව තීරණය කරයි. පෙර අවස්ථා දෙකකදීම ලබා දී ඇති නිසා ඒ සංඛ්‍යා ලේඛන තොරතුරු පදනම් කර ගනිමින් ඒ කටයුතු සිදු කිරීමේ හැකියාව තිබෙනවා. ඒ අතරේ ඇඳරි නීතිය නැති පෙදෙස් වලට මාර්ගෝපදේශ මාලාවක් ග්‍රහස්ත එලිමහන් උත්සව මහජන රැස්වීම් තහනම් මේ ආදී වශයෙන් කරුණු කාරණා ගණනාවකින් යුත් විශේෂයෙන් ප්‍රවාහන සේවා පවත්වාගෙන යා හැකි ආකාර පිළිබඳව යා යුතු ආකාර පිළිබඳව මේ ආදී මාර්ගෝපදේශ ගණනාවක් මේ අනුව ප්‍රකාශයට පත් කොට තිබෙනවා. එම ප්‍රදේශවල ජනතාවත් ඒ ආකාරයෙන් කටයුතු කරන්න කියලායි. ඒ අනුව ගත්තහම අත්‍යවශ්‍ය කරුණු කාරණා විශේෂයෙන් රාජකාරී කටයුතු වලින් බැහැර කරුණු කාරණා හැකිතාක් සීමා කිරීම තමයි සෞඛ්‍ය ආරක්ෂක අංශවල අවධානයට ලක් වෙලා තිබෙන්නේ. මොකද මේ ප්‍රදේශ දැනට හොඳ තත්ත්වයේ පැවතුනාට යම් ආකාරයක ව්‍යාප්තියක් මේ ප්‍රදේශවලත් සිදුවීම පාලනය කර ගැනීම හෝ වළක්වා ගැනීම සඳහා තමයි එලෙස කටයුතු කරන බව සඳහන් වෙන්නේ. ඊළඟට අරුණ පුවත්පතේ අපි මොනවද ප්‍රධාන සිරස්තලයේ ලෙස වාර්තා කරන්න කියලා බලන්නට සූදානම්. රෝහල් වලට එල්ල වූ චෝදනා මත පෞද්ගලික PCR අමාත්‍යාංශ නියාමනයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ නියාමනය යටතේ PCR පරීක්ෂණ සිදු කිරීමට පෞද්ගලික රෝහල් කළමනාකාරීත්වය ඊයේ කළමනාකාරීත්වයේ ඊයේ ඉඳලා එකග වුණා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ කියන්නේ උන් කැමැත්ත පළ කරලා තිබෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණයේ නියාමනය යටතේ මේ PCR පරීක්ෂණ මෙහෙයුම පිළිබඳ යම් මාෆියාවක් පිළිබඳව තොරතුරු පහුගිය කාලේ අනාවරණ වුණා. මේ පිළිබඳව ගත්තහම ඔවුන් මෙහිදී වැරදි වාර්තා නිකුත් කරනවා කියලා මුලින් පොසිටිව් කියනවා. එතකොට තවත් පිරිස් නිරෝධානයේ සදා යොමු කරවා ගැනීමේ අරමුණු ඇතුවයි මෙලෙස කටයුතු කරන්නේ. මේ ආදී වශයෙන් ලොකු චෝදනා නැගෙන්නට පටන් ගත්තා. ඒ නිසා තමයි අමාත්‍යාංශ නියාමනයට ගත් බව කියවෙන්නේ. මේ අතරේ අපේ නිෂ්පාදක කණ්ඩායම මේ රටේ බොහෝ කරුණු කාරණා කොවිඩ් වසංගත තත්ත්වයට අදාළව සිදුවෙමින් පවතිද්දී අපි නිරන්තරව උත්සාහ කරන කාරණාවක් තමයි සෞඛ්‍යාංශයට ආරක්ෂකාංශයට අදාළ වෙන ඉහළ පෙළේ නිලධාරීන් බලධාරීන් සමග මේ පිළිබඳව යාවත්කාලින වූ තොරතුරු සාකච්ඡා කරමින් ඔබට තොරතුරු සම්පාදනය කිරීම. නිෂ්පාදකතුමා යනු අප දැන් සම්බන්ධ කරගෙන සිටිනවා. ඔව් නිෂ්පාදකතුමා අප දැන් සම්බන්ධ කරගෙන සිටින්නේ මේ අප සමග සම්බන්ධ වෙලා ඉන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා. සුබ උදෑසනක් ඔබතුමන්ට. උදෑසනක් ඔබට. ඔබ මෙලෙස සම්බන්ධ වීම බොහොම වටිනවා. මොකද මේ වෙලාව වන විට රටේ ජනතාවට දැනගන්නට කාරණා බොහොමයක් එක්රස් වී තිබෙන නිසා විශේෂයෙන් බස්නාහිර පළාත තුළ ඇඳරි නීතිය ක්‍රියාත්මක වද්දී ඒ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම සඳහා වැඩපිළිවෙල ක්‍රියාත්මක වද්දී ඒ සඳහා බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳව යම් තැන්වල පළවෙන වාර්තා අනුව ගත්තහම සමහර වෙලාවට පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් නැති නිසාම ඔබෙන් විමසන්නේ ඒ කටයුතු කොහොමද සිදුවන්නේ? ගිය වර වගේද නැත්නම් එහි වෙනස් ස්වරූපයක් තිබෙනවාද? නියෝජ්‍ය පොලිස්පතිතුමනි අප සම්බන්ධ කරගෙන සිටින්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාවයි. මම ඔබතුමාගෙන් විමසා සිටියේ මේ බස්නාහිර පළාත තුළ ඇඳරි නීතිය ක්‍රියාත්මක වද්දී ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩපිළිවෙල බරපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව. ඇත්ත වශයෙන්ම මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ ඊටාම ක්‍රමවත්ව. පළවෙනි කාරණේ තමයි රාජ්‍ය ආයතන ඒ වගේම සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල වෙනිකුත් අත්‍යවශ්‍ය ඒවා 103ක සමාජිකාවන්ට ඔවුන්ගේ හැඳුනුම්පත භාවිතා කරලා ගමන් කිරීමේ හැකියාව තියෙනවා මාධ්‍යද ඇතුළුව. ඒතර ඒක පැත්තකින් ක්‍රියාත්මක වෙනවා. මහජනතාවට අවශ්‍ය ඉදිරියදා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්න රාජ්‍ය ආයතන සංස්ථා පවත්වාගෙන යන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි දැන් අපි ගම්පහ ඒ වගේම අනිකුත් ප්‍රදේශවල සතියට දවසක් දෙකක් කඩ ඇරලා ෆාමසි ඇරලා අවස්ථාව දුන්නා. නමුත් ඒකෙදි මේ දුරස්ථභාවය කියන සංකල්පය සාර්ථක වෙන්නේ නැහැ. ජනතාව ඒකට එරෙහිව කටයුතු කරනවා කියලා පෙනී ගියා. ඒ නිසා
විශේෂ මේ ඩිලිවරි සර්විසස් භාණ්ඩ බෙදා හැරීමේ සේවා පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් හොඳයි කියලා හිතුණා. ඒ නිසා දැන් ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක් තියෙනවා. අපේ පොලිස් නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්ත කරලා තියෙනවා. ආහාර බෙදා හරින විශේෂම වියලි ආහාර බෙදා හරින සුපර් මාකට් එහෙම නැත්නම් සතොස්ස සමූපකාර ආයතන මේ වගේ ආයතන වලට එක ආයතනයකට ඩිලිවරි සේවා 15ක් පවත්වාගෙන යන්න පුළුවන්. දැන් X කියන සුපර් මාකට් එක තියෙනවා නම් ඒ සුපර් මාකට් එකට පුළුවන් යතුරු පැදි හරි වාහන හරි 15ක් දාලා සේවාවන් 15ක් පවත්වාගෙන යන්න. ඒ බලපත්‍රය ගන්න ඕනේ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. ඒ වගේම ෆුඩ් අයිටම්ස් පිසු ආහාර බෙදා හරින මධ්‍යස්ථාන තියෙනවා නම් ඒ වගේ ආයතන වලට ඩිලිවරි සේවා 10ක් පවත්වාගෙන යන්න පුළුවන් එක ආයතනයකට. මීට අමතරව ෆාමසි ඔසුසල් වලට ඔන්ලයින් ක්‍රමයට පුළුවන් ඒ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය අනුව ඩිලිවරි සේවා පවත්වාගෙන යන්න. එතකොට මේ වගේ පවත්වාගෙන යනකොට ප්‍රශ්නයක් තමයි ආයිත් ගමට මේ බයිසිකලේ හරි ත්‍රී වීල් එක හරි බඩු අරගෙන යනකොට ඒක වටේ එකතු වෙනවා නම් ගමේ ඉන්න කට්ටිය පාරේ ඉන්න කට්ටිය ලේන් එකේ කට්ටිය ආයිත් මේකෙන් ඇති වැඩක් නැහැ. ඒ නිසා එimhe යනකොට සල්ලි පාවිච්චි කරනකොට භාණ්ඩ හොමාරු කරගන්නකොට තනි තනියෙන් මේ පවුල් වල කට්ටිය භාණ්ඩ මිලදී ගන්න ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරන්න කියලා තමයි කියන්නේ. මීට අමතරව විශේෂම BOI ප්‍රොජෙක්ට්ස් ඒ වගේම අපනයන සංවර්ධන මණ්ඩලයට අනුයුක්ත කර්මාන්තශාලා ගොඩනැගිලි ඉදිකිරීම හැමතැනම සිද්ධ වෙනවා. විශාල වශයෙන් ඉදි කරන ගොඩනැගිලි තියෙනවා, සුළු ඉදිකිරීම තියෙනවා. මේ වගේ ඒවා. එතකොට දීවර කර්මාන්තයට සම්බන්ධ ආයතන, කෘෂිකර්මයට සම්බන්ධ ආයතන, වැවිලි කර්මාන්ත වලට ආයතන මේ වගේ ආයතන වතු මේවා පවත්වාගෙන යන්න අවශ්‍යයි. ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. මේ ක්‍රමවේදය බාරව කටයුතු කරන්නේ ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පියාත්බද්දු වික්‍රම මහතා. ඒ වගේම බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපත් දෙන්නකොට මහතා. දැන් අපි මේ සම්බන්ධයෙන් ෆෝමැට් එකක් ජනමාධ්‍යට එවලා තියෙනවා. ඒක පුරවලා මේ secretary@ Ministry of Water Supply secretary@ mws@gov.lk කියන වෙබ් විද්‍යුත් තැපෑල්ට එව්වහම පුළුවන් වෙනවා එවැනි අවස්ථාවකදී මේ බලපත්‍ර ලබා ගන්න. නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් මේ තියෙන වාතාවරණයේදී විශේෂයෙන් ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම අලමිය මේ කටයුතු වලදී බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයේදී ව්‍යාපාර ලියාපදිංචියක් පැවතීම අත්‍යවශ්‍ය වෙනවාද? මොකද කලින් වතාවේ ඒ තරම් සැලකිලිට ගන්න අපිට පේන්න තිබුණේ නැහැ. මේවර කොහොමද ක්‍රියාත්මක වන්නේ? අප ඔබතුමන්ගෙන් විමසන්නේ මෙවර මේ ජනතාවට මේ සේවය සැලසීම සඳහා ලියාපදිංචි ව්‍යාපාර ආයතන වලට පමණද අවස්ථාව හිමි වන්නේ කියන එකයි නියෝජ්‍ය පොලිස්පතිතුමනි. ඔව්. නෑ ඇත්තටම එහෙම ප්‍රශ්නයක් නෑ. දැන් මේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා ඒ වගේම ඒ අනිකුත් යම්කිසි ආකාරයකින් සනාථ වෙනවා නම් ඒගොල්ලන්ට මේ ධාරිතාවය කැපැසිටි එක තියනවායි කියලා එවැනි අය ගැන සලකා බැලීමට හැකියාවක් තියෙනවා. ප්‍රශ්නයක් නෑ. දැන් ගිය වතාවෙත් මේ වගේ සමහරව අලුතින් ලියාපදිංචි වුණා. නමුත් එහෙම නැතුව මේ වැඩි ලාභ උපයන්න ඒ අවස්ථාවේදී විතරක් අනවශ්‍ය භාණ්ඩ අරගෙන කුණු කොල්ලෙක විකුණන්න ඉතින් ඒවත් නම් බලපත්‍ර හම්බෙන්නේ නැහැ. නමුත් ඒ අයට හොඳ සේවාවක් සපයන්න පුළුවන් කියලා ඒ ධාරිතාවයේ තියනවා කියලා හැඟෙනවා නම් එවැනි අයට අවස්ථාව ලබා දීමට පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳයි. මේ අතරේ පොලිසි නිලධාරීන් තුලින් ආසාදිතයින් නිර්මාණය වීමක් පහුගිය දිනවල සිදු වුණා. අප නිරන්තරව ප්‍රාර්ථනා කරන්නේ එය පුළුවන් තරම් පාලනය වෙන්න. මොකද ඔබේ සේවය අතිමහත් වැදගත්කමක් මේ රටට මේ මොහොතේ ගන්නවා. ඒ නිසා අපි ඊටාම උවමනාවෙන් මේ පිළිබඳ ප්‍රාර්ථනාවක් එක්කාසු කරමින් මම ඔබෙන් අහන්නේ එහි තත්ත්වය වර්තමානයේ කොහොමද? ඒ පාලනයට ගෙන ඇති පියවර කොහොමද? දැන් පාලනය වෙලා තියෙනවා. මේ ආසාදිතයින් බිහිවීම පටන් ගත්තේ මේ පාරේ ඉන්න පොලිස් නිලධාරීන්වත් පොලිස් ස්ථානවල ඉන්න පොලිස් නිලධාරීන්ගේවත් නෙමෙයි. මේ පොලිසිය යම් ආකාරයකට ආසාදනය වීම ඇති උනේ විශේෂ කාර්ය බලකායෙත් පොලිසියෙත් භෝජනාගාරවල හිටපු පාලකවරු පෑලියකොට මත්ස්‍ය වෙළඳ පොළට යාමේ ප්‍රතිඵලයක් හැටියට. ඉතින් දැනට මේ ආසාදිත නිලධාරීන් බිහි වෙනවා.
හැබැයි ඒ බිහි වෙන්නේ පොලිසිය වලින්වත් මේ ඉන්න කඳවුරු වලින්වත් නෙමෙයි. අපි 2000ක් විතර නිරෝධායනයට ලක් කළා. ඒ අය අතරින් තමයි ආසාදිතව බිහි වෙන්නේ. ඉතින් ඒ පොකුර පාලනය කරලා තියෙනවා. ඒ වගේම ඒ නිරෝධායනයට ලක් වෙච්ච නිලධාරීන් අයින් කරලා වෙන අය අවශ්‍ය රාජකාරී සඳහා යොදවලා තියෙනවා. ඒක තමයි දැන් තියෙන තත්ත්වය. හොඳයි. අවසාන වශයෙන් ඔබතුමන්ගෙන් මා විමසන්නේ ඇදිරි නීතිය හා අනුගත වීමේ තත්ත්වය කොහොමද බස්නාහිර පළාතේ ජනතාවගේ සහ හුදකලා කොට ඇති ප්‍රදේශවල ඒ තත්ත්වය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒ පිළිබඳ සෑහීමකට පත් වෙන්න පුළුවන්ද? මොකක්ද තත්ත්වය? ඇත්තටම දැන් මේ වන විට නම් යම් තාක් දුරකට අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන්. බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ 112කට ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කුලියාපිටිය සහ ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශ 2යි. එතකොට 114යි. ඊට අමතරව කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශයට. මීට අමතරව පොලිස් බල ප්‍රදේශ 4ක් ඊයේ ඉඳලා හුදකලා කරා. ඒ හෙම්මාතකම බුලත්කෝපිටිය මාවනැල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කිරිඋල්ල කියන පොලිස් රසම්. මීට අමතරව කෑගල්ල ප්‍රදේශයේ ගලිගමුව ප්‍රාදේශ සභා බල ප්‍රදේශයත් හුදකලා කර තිබෙනවා. ඉතින් මේ ප්‍රදේශවල ඉන්න ජනතාව නිරන්තරයෙන් මේ සංචාරන සීමාවන් සිදු කරන්න ඕනේ, අනුගත වෙලා කටයුතු කරන්න ඕනේ. ඒවට 100%ක්ම අනුගත වීම අත්‍යවශ්‍ය වෙනවා. දැන් මේ වන විට අපි 1992ක් පමණ පුද්ගලයෝ අත්අඩංගුවට ගෙන තිබෙනවා ඔක්තෝබර් 4 වෙනිදා ඉඳලා. ඒ වගේම වාහන 307ක් පොලිස් භාරයට ගෙන තියෙනවා. පසුගිය පැය 24ක කාලය තුල 180ක් අත්අඩංගුවට ගෙන තියෙනවා ඇදිරි නීති කඩකිරීම වලට අදාළව. ඒ වගේම විශේෂයෙන්ම මේ වැදගත්ම සංකල්ප දෙකක් තියෙනවා මේකේ. ඒක තමයි මේ මුහුණු ආවරණ පැළඳීම සහ දුරස්ථභාවය තබා ගැනීම. මේ වන විට අපි 73 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා මේ මුහුණු ආවරණ නොපැළඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම ගැන. ඒ නිසා විශේෂයෙන්ම අපි ජනතාවට කියන්න තියෙන්නේ සංචාරණය සීමා කරන්න. ඒ වගේම ඇදිරි නීතිය තියෙන ප්‍රදේශික වුණත් නැති ප්‍රදේශික වුණත් සංචාරණය සීමා කිරීම ඉතාම අවශ්‍යයි. ඇදිරි නීතිය තියෙන ප්‍රදේශ වලට නම් නිවසටම වී රැඳී ඉන්න ඕනේ. හුදකලා කර ප්‍රදේශවල අනෙක් ප්‍රදේශවලත් අවශ්‍යතාවයකට අනුව සංචාරණය සිදු කරන්න එපා. ඒකම මුහුණු ආවරණ පළඳින්න දුරස්ථභාවයේ තියාගන්න. අර බස්නාහිර පළාතෙන් පිටව ගිය අය පිළිබඳව තවදුරටත් තොරතුරු තිබෙනවද? ඒක 500කට එහා පිරිසක් ඉන්නවා කියලා ඔබතුමාම සඳහන් කළා. ඔව් අතර මේ 550ක් 552ක් විතර තමයි අපිට දැනට වාර්තා වෙන්නේ. ඒ අය ප්‍රදේශවල නිරෝධායන කටයුතු වලට යොමු කරලා තියෙනවා. ඒ වගේම දැන් අපි තව පිරිසක් යම් කිසි ආකාරයකින් බස්නාහිර පළාතට පැමිණියොත් ඒ අය අඳුරගන්න හිටියේ. නමුත් දැන් ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙනින්ද එයාට පැමිණෙන්න විදියක් නැහැ. නමුත් බස්නාහිර පළාතට ඇතුළු වෙන පිටවන හැම ස්ථානිකම අපි මාර්ග බාධක යොදලා තියෙනවා. ඒ වගේම ආරක්ෂක කපළු යොදලා තියෙනවා. ඉතින් එහෙම આવොත් අපිට තවදුරටත් හඳුනා ගැනීමට පුළුවන්. ඒ අය ඒ නිරෝධායන නියෝගය අපි නිකුත් කළේ 29 වෙනිදා ඉඳලා යන්න බෑ කියලා එහෙම ගිහිල්ලා තියෙනවා නම් එයාට එරෙහිවත් අපිට කටයුතු කරන්න වෙනවා. හොඳයි. බොහොම ස්තුතියි නියෝජ්‍ය පොලිස්පතිතුමනි. වැදගත් කාරණා ගණනාවක් අපට දැනුමත් වන්නට ලැබුණා එතුමාගෙන්ම. විශේෂයෙන් මේ බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන ඇදිරි නීති තත්ත්වය පිළිබඳව ඒ ක්‍රියාත්මක වන ආකාරය, ඒට ජනතාවගේ අනුගත වීම, ඒ වගේම ඒ ප්‍රදේශ තුළ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ලැබී තිබෙන අවසරයේ ක්‍රියාත්මක වන ආකාරය මේ ආදී කරුණු කාරණා පිළිබඳව අපිට විශේෂයෙන් අවධාරණය කරන්න තිබෙන්නේ ඒ ඉල්ලීම් අනුව කටයුතු කිරීම නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් ඒ අනුව කටයුතු කිරීමේ වැදගත්කමයි මෙහිදී තිබෙන්නේ. අපි අලිත් සුදුවන්ත වෙනවා නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාට මේ තොරතුරු අප වෙත ලබා දීම පිළිබඳව මේ දැනුම්පත් කිරීම පිළිබඳව. ඒ අතරේදී නිරෝධායනයට ලක්කොට තිබෙන පිරිස්, ස්වයං නිරෝධායනයට ලක්කොට තිබෙන පිරිස් නිවෙස් තුළම අධීක්ෂණ කටයුතු සිදු වන බවත් අපි කලින් පුවත් වාර්තාවක සඳහන් කළා. මිට පෙර කියවුණා උදේවරුවේ මේ බෙදා හදාගෙන කරන බව තමයි කියුනේ. මුලින්ම උදේවරුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ළඟට දවල් වරුවේ පොලිස් නිලධාරීන්, රාත්‍රියේ හමුදා නිලධාරීන් මේ ආදී යොදවමින් මේ කටයුතු සිදු වන ආකාරය අධීක්ෂණය කරනවා කියන එක නිසා ඒවට හැම විටම අමනතව අනුගතව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපි මේ අතරේ සූදානම් වෙනවා තවත් අනෙකුත් කාරණා වෙතත් අවධානය යොමු කරන්නට. අනුව ලංකාදීප පුවත්පත බැලීමේදී ප්‍රධාන සිරස්තලයේ වාර්තා වන්නේ මේ ආකාරයෙන් අන්සතු ඉඩම් බලෙන් අල්ලා විකුණු ඇයි චෝදනා හම්බන්තොට නගරාධිපතිට එරෙහි විමර්ශනයක්. නීතිපතිගෙන් පොලිස්පතිට නියෝග. දේශපාලන බලය පෙන්වා අන් අයගේ ඉඩම් බලහා
බලහත්කාරයෙන් අල්ලාගෙන විකුණන ලදයි චෝදනාවලට ලක්ව සිටින හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු පුද්ගලයන් සම්බන්ධයෙන් දින 7ක් ඇතුළත විමර්ශනය කර තමාට දැනුම් දෙන ලෙස නීතිපති දප්පුලද ලිබේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට නියම කළ බව තමයි ලංකාදීපයේ අදාළ වාර්තාවේ සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් අද දිනමින පුවත්පත වාර්තාවක් ගෙනෙනවා. ඉඩම්වලට හොර ඔප්පු හදන සමාජ මාධ්‍ය හෙළිදරව්ව සත්‍යක්ද? විමර්ශනයක් කරන්නේ නීතිපතිගෙන් උපදෙස් කියලා තමයි දිනමින මේ පුවත වාර්තා කොට තිබෙන්නේ. කෙසේ වෙතත් මේ හම්බන්තොට නගරාධිපතිවරයා කියලා කියන්නේ මීට පෙරත් වත් මවන්නෙක් බවට ආන්දෝලනයට තුරු දෙන කාරණාවලට බඳුන් වෙච්ච පුද්ගලෙක්. ඔබට පිස්තෝලේ සිද්ධියම මතක ඇති කියලා මා විශ්වාස කරනවා. ඉතින් කෙසේ හෝ වේවා නැවත වතාවක් මේ ඉඩම් කොල්ලයක් පිළිබඳ කාරණාවකට ඔහුගේ නම ගෑවී තිබෙනවා සහ ඔහුගේ සම්බන්ධය පිළිබඳව ලොකු කතා බහක් තිබෙනවා. මේ පිළිබඳව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා විසිනුත් ට්විටර් පණිවිඩයක් මගින් සඳහන් කොට තිබුණා තම පවුලේ නම් භාවිත කරමින් මෙවැනි කටයුතු සිදු කරන බව දැනගන්න ලැබී ඇති බවත් එවැනි කිසිදු සම්බන්ධයක් Tamanගේ පවුලේ අය ඒ සඳහන් නැති බවත් ඔහු අවධාරණය කොට සහතික කොට දන්වා තිබුණා. මේ පිළිබඳ අනතුරුව තමයි නීතිපතිවරයා වැඩබල පොලිස්පතිවරයාට විමර්ශනයක් සිදු කරන්නට කියලා නියෝග සිදු කොට තිබෙන්නේ. අපි බලමු මේ නියෝගය ක්‍රියාත්මක වන ආකාරය කොහොමද කියන එක. යතරේ අරුණ පුවත්පත අද වාර්තා කරනවා කළුගගේ මැණික් නිධානයට දේශපාලන බහිරවේග අරක් ගනී. වැටලීම් වලින් STF ඉවතට කියලා එහි තවදුරටත් විස්තර වාර්තාවේ දැක්වෙනවා ප්‍රබල දේශපාලනඥයෙකුගේ සහයෝගය මත කිරියැල්ල හැරණියාවක හන්දිය ප්‍රදේශයෙන් ගලා යන කළුගඟේ නිධානය නැමැති ස්ථානයේ අනවසර මැණික් ගැරීමේ කටයුතු සිදු වන බව පරිසරවේදී ඔහු සඳහන් කරති. මගින් දැඩි පරිසර හානියක් සිදු වෙනවා කියලාත් ඔවුන් තවදුරටත් අවධාරණය කොට සිටිනවා. ඒ පිළිබඳව අරුණ පුවත්පත ඒ අනුව එලෙස තොරතුරු වාර්තා කොට තිබෙනවා. ඒ සමග අපි දකින තවත් වෙනත් සුවිශේෂ කාරණා කිහිපයකටත් අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉන් එකක් තමයි මව්බිම පුවත්පත ගෙනෙන මෙන්න මේ වාර්තාව වඩා අවධානය කොවිඩ් වසංගත තත්ත්වයට සහ ඒ ආශ්‍රිත අනෙකුත් කාරණා වෙත රටේ ජනතාවගේ සෑම දෙනාගේම පහේ යොමු වෙමින් තිබියදී කොමිසමේ නිල කාලය අවසන් මැකෝ ගෙදර යයි කියලා වාර්තා කරනවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙරට රාජ්‍ය නිලධාරීන් අතරින් ගත්තොත් එහෙම ජනතාව අතර වඩාත්ම ආදරයක් දිනාගත්තු ඒ වගේම ගෞරවයට පාත්‍ර වුණු සහ ආකර්ෂණයට බඳුණු ඉතාම ජනප්‍රිය චරිතයක් බවට පහුගිය කාලය මුළුල්ලේම පත් වුණා. වසර ගණනාවක සිට මැතිවරණ ගණනාවක් එතුමා විසින් මෙහෙයවනු ලැබුවා. අවසානයේ කොමිසමක් බවට පත්වීමත් එක්ක ඒ කොමිසමේ සභාපතිවරයා බවට එතුමා පත් වෙනවා. කෙසේ වෙතත් මැතිවරණ කොමිසම පිළිබඳව ගත්තාම කරුණු කාරණා ගණනාවක් ඉදිරිපත් කරන්න පුළුවන් වුණත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විදිහට මහින්ද දේශප්‍රිය මහතාගේ කාර්යභාරය පිළිබඳව බොහෝ දෙනා ප්‍රසාදයෙන්ුයි කතා කළේ. නමුත් ඇතැම් අවස්ථාවල එතුමා යම් කලකිරීමවලට ලක්වන ආකාරයන් පසුබෑම්වලට අපහසුතාවලට ලක්වන අවස්ථාවන් පිළිබඳවත් අපට දකින්නට ලැබුණා. විශේෂයෙන් පළාත් සභා මැතිවරණය පිළිබඳ කාරණාවේදී එතුමා සඳහන් කළේම අතුරුදාන් කරන ලද මැතිවරණය කියලා. කෙසේ හෝ වේවා මැතිවරණ කොමිසමේ කාලය අවසන් වීමත් එක්ක මේ තනතුරේ කාලය අවසන් වෙනවා. විශේෂයෙන් දැන් මේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ඉදිරි කටයුතු සිදුවන්නට නියමිත රටේ මූලික නීතිය බවට පත්වන්නේ එයයි. ඉතින් ඒ අනුව තමයි මේ සියලු දෑ සිදුවන්නේ. අපි බලමු මහින්ද දේශප්‍රිය මහතාගේ ඉදිරි කාලය කෙසේද ගත වෙන්නේ සහ සිදුවන්නේ ඒ කටයුතු කියන එක පිළිබඳව අප මාධ්‍ය විදිහට අවධානය යොමු මොකද මාධ්‍ය සමග බොහොම ලිංගතු සම්බන්ධතාවයක් මහින්ද දේශප්‍රිය මහතාට පැවතුණු නිසා. ඊළඟට අස්ගිරිය අනුනායක වේනරුවේ ශ්‍රී උපාලි නාහිමියන් උපුටා දක්වමින් මව්බිම වාර්තාවක් ගෙනෙනවා. රට බේරා ගන්න සෞඛ්‍ය ආරක්ෂක අංශ ගන්නා වෑයම අගය කළ යුතුයි. සැබවින්ම මේ ගන්නා වෑයම අගය කළ යුතුයි. ඒ වගේම උන්ට සහාය දිය යුතුයි. මම හිතන්නේ ජනතාවක් විදියට දිය හැකි ලොකුම සහයෝගය වෙන්නේ ඒ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ආරක්ෂකාංශ ලබා දෙන මාර්ග උපදෙස් පිළිපදිමින් කටයුතු කිරීමේ වාට අවනතමානුගතව කටයුතු කිරීම තමයි මම හිතන්නේ අපට ඔවුන්ට ලබා දිය හැකි ලොකුම ගෞරවය වන්නේත් ලොකුම සහයෝගය වන්නේ. ඒ අතරේ ලංකාදීපේ වාර්තා කරන ප්‍රශ්නාර්ථයක් සහිතව අවිනිශ්චිත කාරණාවක් කැටගොඩ මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙයි. අස්වෙයිද කියන එක තමයි අහන්න වෙන්නේ. කොහොමද මේ පිළිබඳ කතාබහක් මතු වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ මේ සූදානමක් කැටගොඩ මන්ත්‍රීවරයා පත් කළ මන්ත්‍රීවරයෙක් ඔහු ඉල්ලා අස්වෙලා ඒ අසුන බැසිල් රාජපක්ෂ මැතිතුමාට ලබා දෙමින් ඒ අනුව එතුමා ඉදිරියේදී පාර්ලිමේන්තුවේ දියුරුම් දීමට නියමිතද මේ සතිය තුල කියන එක පිළිබඳව දැඩි කතාබහක් මේ වන විටත් නිර්මාණය වෙලා
තිබෙනවා. පසුගිය කාලයේ ද්විත පුරවැස ස්වභාවය පිළිබඳ කාරණාවේදීත් වඩාත් මාතෘකාවට බඳුනුනේ මේ වගන්තිය පිළිබඳව ගත්තහම එය නිර්මාණය වන්නේම බැසිල් රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුවේමටයි කියන කාරණාව සම්බන්ධයෙන් විපක්ෂයේ දැඩි ලෙස වාද විවාද කරනවත් අපට අසන්නට දකින්නට ලැබුණා. ඒ අතරේ ඇමරිකා ජනාධිපතිවරණය අද ට්‍රම්ප්ද බයිඩන්ද කියලා ප්‍රශ්නාර්ථ සහිතව ලංකාදීපය අපෙන් විමසනවා. අමරිකානු ජනතාව තමයි ඊට පිළිතුරු ලබා දිය යුත්තේ. නැවත ඩොනල්ඩ් ට්‍රම්ප් තෝරා ගන්නවාද එහෙම නැත්නම් බයිඩන් තෝරා ගන්නවාද? ඒ අනුව රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා විදිහට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තරඟ කරනකොට ජෝ බයිඩන් ඩෙමොක්‍රැටික් පක්ෂ අපේක්ෂකයා විදිහට මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. අපට ඒ පිළිබඳව අපේ ප්‍රවෘත්ති අංශයේ සකසූ වාර්තාවකුත් තිබෙනවා. දැන් පුළුවන් ඔබට ඒ පෙන්වන්නට. අමරිකා එක්සත් ජනපදයේ 59 වන ජනාධිපතිවරණ සටන ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ එක් දිනක් පමණි. ඒ අනුව මෙවර ජනාධිපතිවරණ සටනේ අවසන් ප්‍රතිඵලයට අනුව එළඹෙන දෙසැම්බර් 14 වන දින අමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් නව ජනාධිපතිවරයෙකු සහ උප ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට නියමිතයි. අමරිකානු ජනාධිපතිවරණ සටන සඳහා රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ සටනට පිවිස ඇති අතර ඩෙමොක්‍රැටික් පක්ෂය නියෝජනය කරමින් හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් මැතිවරණ සටනට එක්ව සිටිනවා. ට්‍රම්ප් බයිඩන් සීතල මැතිවරණ සටන මෙවර COVID-19 වෛරසය හමුවේ අමරිකා එක්සත් ජනපදය දැඩි අභියෝගයකට මුහුණ දී තිබෙන අවස්ථාවක පැවැත්වීම විශේෂත්වයක්. මේ වන විට අමරිකා එක්සත් ජනපදය තුළ COVID-19 වෛරසය ආසාදිතයින් 94,75,792ක් වාර්තා වන අතර වෛරසය හමුවේ මියගිය ආසාදිතයින් සංඛ්‍යාව 2,36,501ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මෙවර ඇමරිකානු ජනාධිපතිවරණ සටන සඳහා පිවිස සිටින ප්‍රධාන අපේක්ෂකයින් දෙපළම වයස අවුරුදු 70 ඉක්ම වූ අපේක්ෂකයින් වන අතර එලෙස වයස අවුරුදු 70 ඉක්ම වූ අපේක්ෂකයින් දෙපළක් අමරිකානු ජනාධිපතිවරණ සටනකට පිවිසි ප්‍රථම අවස්ථාවද මෙය වනවා. මෙවර ජනාධිපතිවරණ සටනේදී විපක්ෂය නියෝජනය කරනු ලබන ජෝ බයිඩන් ජයග්‍රහණය හිමි කරගතහොත් ඇමරිකා එක්සත් ජනපදයේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙස එම ධූරයට පත්වන්නේ ජෝ බයිඩන් වීමද විශේෂත්වයක්. ඒ අනුව උප ජනාධිපතිවරයා ලෙස කමලා හැරිස් පත්වීම හමුවේ අමරිකාවේ උප ජනාධිපති ධූරය හොබවන පළමු කාන්තාව ලෙසටද කමලා හැරිස් පත්වීමට නියමිතයි. Welcome our future Vice President, Kamala Harris. Follow me, girl, be yourself. Be myself. කෙසේ වෙතත් ලෝක බලවතා වන ඇමරිකාව සිය ජනාධිපතිවරණ සටනින් ජය ගන්නා අපේක්ෂකයාට ඇමරිකානු මැතිවරණ බල ප්‍රදේශ 538න් 270ක් ඉක්ම වූ බලයක් හිමි කරගත යුතු වනවා. ඒ තමයි ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය අඩංගු වුණු වාර්තාව ඒ නිසා තව දිනක් කියලා සඳහන් වුණාට අද තමයි දවස ඇමරිකානු ජනාධිපතිවරණයට ලෝක බලවතාවන නිසා ඇමරිකාව ලෝකෙම අවධානය දිනා ගන්න මැතිවරණය බවටත් මෙය පත්වනවා. ඒ කොහොමටත් ඇමරිකාවට ලෝකයේ අවධානය යොමු වෙලා අවසානයේ ලෝකයේ අවධානය ඇමරිකාව දිනාගෙනත් අවසානයි පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ. ඇමරිකාවේ ජනාධිපතිවරණය ලෙස පැවැත්වෙනකොට තත්ත්වය එහෙම වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාත් COVID-19 ආශ්‍රිතයෙකු ලෙස නම්වීමත් එක්ක ඔහු ස්වයං නිරෝධානයට ලක්වන පුවතත් ලෝකයේම කතාබහට ලක්වෙන කාරණාවක් බවට මේ වන විට පත්ව තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා විසින්ම ප්‍රකාශයට පත් කළ තිබෙනවා තමන් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවට පත්වීම නිසා ස්වයං නිරෝධානයට ලක් වෙලා තියෙනවා කියලා. ලෝක බලවතුන් පවා දනින් වටන තත්ත්වයට මේ කොවිඩ් වසංගතය උඩුදුවා තිබෙන පසුබිමක තමයි අප පුංචි රටක් විදිහට හැකි උපරිම ශක්තිය යොදවමින් එහා සමග සටන් කරමින් සිටින්නේ. හොඳයි අපි අවසාන මිනිත්තු කිහිපයයි පාවිච්චි කරන්න හදන්නේ අද පතරවල පළවන ඉතුරු වාර්තා ටික ඔබට ඉදිරිපත් කරන්න. යනෝ දිවයින පුවත්පතේ දැක්වෙනවා පාර්ලිමේන්තුව අද පැය දෙකකට රැස්වේ. මාධ්‍යවේදීන්ට දොර වැසී කියලාත් වාර්තා කරන පවතින තත්ත්වයට මුහුණ දෙමින් තමයි පාර්ලිමේන්තුවත් රැස් කරන්න සුදු වෙලා තිබෙන්නේ. පාර්ලිමේන්තුවට කතා බහට ලක් වෙන තැනක් බවට පත් වුණා. ඒ අතරේ පාර්ලිමේන්තු සභාවේ අගමැතිගේ නියෝජිත දේවානන්දා විපක්ෂ නායකගේ නියෝජිත
කබීර් හෂීම් කියලා අද වාර්තා කරනවා. පාර්ලිමේන්තු සභාව සඳහා නියෝජිතයෝ 5 දෙනෙක් පත් වෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා, ඒ වගේම කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා අනිවාර්යයෙන්ම මේ සඳහා පත්වීමට නියමිතයි. අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයන් දෙදෙනෙක් පත් වෙනවා. ඒ අනුව ඩග්ලස් දේවානන්ද මහතා අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා විදිහටත් කබීර් හෂීම් මහතා විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා විදිහටත් නම් කොට යවා තිබෙනවා ජනාධිපතිවරයා වෙත. ජනාධිපතිවරයාට අනුමැතිය ලබා දීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තු සභාව විදිහට පිළිගැනීමට නියමිතව තිබෙනවා. අපි ඊළඟට බලමු මව්බිම පුවත්පතේ මෙතෙක් උපුටා නොගත් වාර්තා මොනවද කියලා. වැරදි මත සමාජගත කරන්න අපේ පර්යේෂණ පාවිච්චි කරන්න එපා. මහාචාර්ය නීලිකා මලවිගේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් කරන ලද පර්යේෂණය පිළිබඳ සෑහෙන කතාබහක් පහුගිය දින කිහිපය තුළ අපට අසන්නට දකින්නට ලැබුණා. මෙය යුරෝපයට නෑකම් කියන යුරෝපයේ දැනට ක්‍රියාත්මක වන පවතිමින් පැතිරෙමින් යන වෛරසයට සමාන වෛරසයක් තමයි ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය ව්‍යාප්ත වෙමින් තිබෙන්නේ කියන කාරණාව මේ යම් දේශපාලනික අරමුණු සහ යම් කාරණා අරබයා පාවිච්චි කරන්න එපා කියන කතේ නිවැරදිව භාවිත කරන්න කියන එකත් තමයි මේ පරිශන කණ්ඩායම් වෙනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ ඉල්ලා සිටින්නේ. කොරෝනා අස්සේ ටියුෂන් මාෆියාවක් පිළිබඳවත් වාර්තා කරනවා. මේ වාර්තා කරන්නේ විශේෂයෙන් උසස් පෙළ උපකාරක පන්ති ගුරුවරු මේ වෙලාවේ දෙමාපියන්ගේ මුදල් සූරා කමින් ඔන්ලයින් තාක්ෂණය හරහා මේ දැනුම ලබා දීම සඳහා විශාල මුදලක් අය කරමින් කටයුතු කරන බවට යම් චෝදනාවක් නගමින් දෙපාර්ශවයටම මං හිතන්නේ සහනදායී ලෙස අවාසියක් නොවන ආකාරයට මේ කටයුතු සිදු කිරීම පිළිබඳව ගුරුවරුත් මා හිතන්නේ සිතා බැලීම වැදගත්. මේ සේවයත් අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා දෙමව්පියන්ගේ පැත්තෙන් දරුවන්ගේ පැත්තෙන්. ඒ නිසා මධ්‍යස්ථ තැනකට පැමිණීම ඉතාමත්ම වැදගත් වේවි. PCR කරන මුවාවින් කොල්ල කල්ලිය පැමිණි ගිලන් රතිය සොයයි කියලත් වාර්තාවක් අද මව්බිම පුවත්පතේ අපට දකින්නට ලැබෙනවා. මේ ගැන තොරතුරු අපි කලින් බොහොමයක් ඔබට අනාවරණ කළා. ඒ අතර දිනමින පුවත් වාර්තා අතරේ අපට දකින්නට පුළුවන් කොවිඩ් හමුවේ ණය වාරිකයක් ගෙව්වා බැසිල් රාජපක්ෂ. බැසිල් රාජපක්ෂ මැතිතුමන් උපුටා දක්වමින් දිනමින පුවත්පත මේ වාර්තා කරන රටේ මොන වාතාවරණයක් පැවතියත් අප ගෙවන්නට තිබූ බිලියන ගණනක ණය වාරිකය ගෙවා දැමීමට කටයුතු කළ බව, ඒ කටයුතුත් රජය මොන අපහසුතා මැදවත් සිදු කරමින් සිටින බවට එතුමා අවධාරණය කරනවා. ඒ අතරේ කොවිඩ් අරමුදල විගණකාධිපතිගේ විගණනයට යටත් දැන් මේ කොවිඩ් අරමුදලෙන් මොනවාද වෙන්නේ, අරමුදල කොච්චරක්ද, කොහොමද පරිහරණය වෙන්නේ කියන කාරණා පිළිබඳ සැක සංකා ජනිත වී තිබෙනවා. ප්‍රශ්න කිරීම අපටත් කොතෙකුත් දකින්නට ලැබෙනවා. ඒ හමුවේ තමයි මේ කමිටුවක් මගින් මණ්ඩලයක් මගින් තමයි මේ කටයුතු පාලනය වෙන්නේ. ඒ කටයුතු විගණනයකට යටත්ව සිදුවන බවට දිනමින පුවත්පත වාර්තා කරන්නේ. සවිස්තරව ඒවා ඉදිරිපත් කරන්නට තරම් අපට කාලයක් නැහැ. අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමු. ලංකාදීපේ මගේ අවධානය දිනාගන්නේ ප්‍රධාන ඡායාරූපයයි මේ වෙලාවේ. ඇදිරිය තිබියදීත් පිටකොටුවේ වෙළඳාම්. අපි කලින් නියෝජ්‍ය පොලිස්පති මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාව සම්බන්ධ කරගනිද්දී ඔවුන් කරගෙන යන වැඩපිළිවෙල පිළිබඳව සඳහන් කළත් ඒ අතරතුරදීත් මෙවැනි දේ ක්‍රියාත්මක වෙනවා. ඇදිරිය තිබියදීත් පිටකොටුවේ වෙළඳාම් ඔබට දකින්න පුළුවන්. නිෂ්පාදකතුමා නැවත මේ ඡායාරූපය අපිට පෙන්වන්න. ඇතැම් අය අඩුම තරමේ මුඛ ආවරණයක්වත් පැළඳෙන්නේ නැහැ. සෞඛ්‍ය ක්‍රමවේද පිළිබඳ සැලකිල්ලක් නැහැ. නීති රීති වලට පටහැනි මේ ඇඳරියේ පවතින වේලාවක මෙලෙස වෙළහෙළදාම් කිරීම, එවැනි පසුබිමක් තුලත් මෙලෙස කටයුතු කිරීම පිළිබඳව පත්තරේ වාර්තා කරන්න තරම් සිදු වෙලා තිබීමත් අවාසනාවන්ත තත්ත්වයක්. හැබැයි ඔවුන්ගේ ජීවිකාව පිළිබඳව සැලකීමේදීත් ඔවුනුත් බරපතල අර්බුදයකට මුහුණ පා සිටීමත් අපට අමතක කළ නොහැක්කක්. ඒ වගේම තමයි අරුණ පුවත්පතේ අද ප්‍රධාන ඡායාරූපයත් කොවිඩ් නීති කඩාගෙන ඇඳරි නීති බලපත් ගන්න ඇවෙත්. මේකත් සුදුසු තත්ත්වයක් නම් නොවේ. ඔබට දකිද්දී පෙනේවි ඇඳරි නීති බලපත්‍ර ලබා ගැනීම සඳහා මේ ඊයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රයට පැමිණි ජනතාව කොවිඩ් වසංගත තත්ත්වයේ නොසලකමින් කටයුතු කළ ආකාරයයි අපට දකින්නට ලැබුණේ. මෙලෙස එක්රැස්වීම කිසිසේත් සුදුසු නොවන පසුබිමක තමයි ඔවුන් මේ ආකාරයෙන් ඉදිරිපත් වෙලා සිටින්නේ. එයත් කිසිසේත් සුදුසු තත්ත්වයක් නොවේ කියන එකත් අපි අවධාරණය කරන්නට ඕනේ. පිනට ලැබුණු PCR යන්ත්‍රයට විශේෂඥවරිය පයින් ගහයි යටි අරමුණ බඩ වඩා ගැනිල්ල. ජාතික රෝහලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ කරන ලද PCR යන්ත්‍රයක් ලැබෙද්දීත් ඒක ජයවර්ධනපුර රෝහලේ ස්ථාපිත කරන්නට හරවා යැවීම පිළිබඳව ජාතික රෝහල ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව අදාළ විශේෂඥ වෛද්‍යවරියට චෝදනා නගමින් එල්ල කරන පුවත් වාර්තාවක් විදිහට මෙය සලකන්නට පුළුවන්. මේ වෙලාවේ තාම වටිනා වැදගත්කමක් මේ PCR යන්ත්‍රවල තිබෙද්දිත් මෙලෙස කටයුතු කොට තිබීම පිළිබඳව මිට පෙර ආතුව උළුතොග ඇතිතරම් පාසල්වලට ඇස්බෙස්ටෝස් තහනම් මේ පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා කියලා පරිසර ඇමති මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
කරලා තිබෙනවා. ලංකාව තුළ හොඳ උළු නිෂ්පාදනයක් තිබෙනවා. තොග ඇති තරම් තිබෙනවා. ඒ නිසා පාසල් ගොඩනැගිලි ඉදිකිරීමේදීත් මින් ඉදිරියට පෙර පාසල් ගොඩනැගිලි ඉදිකිරීමේදී වහල සෙවිලි කිරීම සඳහා ඇස්බෙස්ටෝස් භාවිතය තහනම් කිරීමටත් උළු භාවිතය අනිවාර්ය කිරීමටත් පියවර ගන්නවා කියලා කියන්නේ පහුගිය කාලේ අපිට මතකයි පහුගිය රාජ්‍ය සමයේ පහුගිය ජනාධිපතිවරයා ඇස්බෙස්ටෝස් තහනමක් පනවන්නට ලොකු උත්සාහයක් ගත්තා රටට යම් ආකාරයකින් ව්‍යාර්ථ වෙන ස්වරූපයක් තමයි දකින්නට ලැබුණේ රුසියාව වැනි රටවල් එක්ක තිබුණු ගනුදෙනුවේ ස්වරූපයත් එක්ක කෙසේ වෙතත් පුළුවන් තරම් උළු පරිහරණයට ජනතාව යොමු කිරීම සඳහායි මේ උත්සාහය විශේෂයෙන් ඒ තුල අපිට තිබෙනවා යම් සෞම්‍ය තත්වයකොත් ඇස්බෙස්ටෝස් වලට වඩා රස්නේ අඩුයි උළු වහලක් යට ඉන්නකොට අපේ නිෂ්පාදනයක් අනිත් එක ඒ නිසාම විශේෂයෙන් සහ ඇස්බෙස්ටෝස් භාවිතයේ නැති වී තිබෙන පරිසර හානිය මේ සියල්ල සලකා බලා තමයි මේ තීරණයට එළඹිලා තියෙන්නේ. සීනිගෙන සමාගමක් බදුලාභය බෙදාගෙන සීනි සඳහා වූ ආනයන බද්ද ඉවත් කිරීම මගින් ලැබුණු ලාභේ තනි සමාගමක් භුක්ති විඳිනවා කියලා තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. කොඩියේ සිංහයා ළඟ බතික් ඇමති දනින් වැටේ කියලා පුවතකුත් දෑස්සිරි ජයසේකර මැතිතුමාගේ කාටුන් රුවක් සහිතව කඩුවක් අතදරා සිටින රුවක් සහිතව වාර්තා කරනවා. මෙරටදීම බතික් නිෂ්පාදනය ඇඳුම් නිෂ්පාදනය කරනවා පමණක් නෙවෙයි මෙරටදීම ජාතික ධජය බෞද්ධ ධජය නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තිබෙනවා. ජනාධිපතිවරයාට ඒ නිෂ්පාදන පෙන්වනවත් නිර්මාණ පෙන්වනවත් අපට දකින්න ලැබුණා අමාත්‍යවරයා විසින්. ඒට අදාළ කාරණාවක් තමයි මෙලෙස මුණ ගැහෙන්නේ. ගංගාවලට කලගඩි විසි කරන්න කලින් ලංකාවට සෞඛ්‍ය උපකරණ ගේන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පුටා දක්වමින් ඊටම වැදගත් පුවත් වාර්තාවක් අරුණ සහ අද පුවත්පතත් ගෙනෙනවා. ගංගාවලට කලගඩි දැමීමට පෙර ජනතාව වෙනුවෙන් කිරීමට බොහෝ දේ තිබුණා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. ඔහු කියන්නේ PCR කට්ටල සෞඛ්‍ය මෙවලම් උපකරණ ගෙන්වා ගැනීමට මීට වඩා උත්සුක වුණා නම් වටිනවා කියන එක. නමුත් සාමාන්‍යයෙන් රාජ්‍යයක් විදියට හැකි සෑම උත්සාහයක්ම ගන්නවා විශේෂයෙන් එක් ආගමික ආශිර්වාදයන් ලබා ගැනීම සඳහා බෞද්ධ ආගමික වතාවත් හින්දු ආගමික වතාවත් කතෝලික ආගමික වතාවක් මේ සියල්ලට අවධානය මුල් තැන දෙමින් කටයුතු කරද්දී අපටත් දකින්න ලැබුණ විශේෂයෙන් සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස සංසරණය වෙන ස්වරූපයක් දකින්න ලැබුණ සෞඛ්‍ය අමාත්‍යවරිය ඒ වගේම තවත් අමාත්‍යවරු එහෙම කැලණි ගඟට කළු ගඟට පිරිත් කළ කලගෙඩි විසි කරන ස්වරූපයක් දකින්නට ලැබුණා. ඉතින් මේ පිළිබඳ යම් විශ්වාසයකින් කටයුතු කරන පිරිසක් මේ රටේ ජීවත් වෙනවා. ඒ වගේම ඊට වඩා වැදගත් දේ තව තිබෙනවා කියන පිරිසකුත් මේ රටේ සිටින නිසා මේ දෙපැත්තටම අපි අවධානය යොමු කළා. අපි ක්‍රමානුකූලව අවසාන වාර්තා වෙතයි මේ වන විට යොමු වෙමින් පවතින අද පුවත්පත වාර්තා කරනවා. පානදුර වෙරළට තල්මසුන් 100ක් පැමිණෙයි. 100කට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නවා. දකින්නට ලැබුණා එක තල්මසෙක් කුමන හේතුවක් නිසා හෝ වෙරළට ආවොත් අනිත් අයත් ඒ ඔස්සේ එන්න පුළුවන්. අපි මේ කාරණාව කියන අතර නිෂ්පාදකතුමා පුවත් වාර්තාවත් පුළුවන් නම් පෙන්වන්න උත්සාහ කරමු. ඒ දර්ශන අප සතුව තිබෙනවා මේ පානදුර වෙරළට තල්මසුන් ගස කාර්ය පිළිබඳව ඔබටත් දකින්නට පුළුවන් මේ අවස්ථාවේ. ඒ වගේම සඳහන් කරන්න ඕනේ මේ දිනවල කල්පිටිය ආශ්‍රිත මුහුදු තීරයේ විශේෂයෙන් තල්මසුන් ගහණය වැඩි වී තිබෙන බවක් තල්මසුන් සෑහෙන කල්පිටිය දකින්නට පුළුවන් බවකුත් වාර්තා වෙනවා. හැබැයි අපි මේවා පෙන්වුවට මේ පිළිබඳව වාර්තා පළ කළාට මේ පිළිබඳව ඔබට බොහොම සතුටින් දැනුම් දුන්නාට ඒ ප්‍රදේශ වෙත යාමේ හැකියාව බොහෝ වෙලාවට නැහැ සහ සංචරණ සීමාවලට අමනතව අනුකූලව කටයුතු කරන්න වෙනවා. තල්මසුන්ට මේ සංචරණ සීමා අදාළ වෙන්නේ නැහැ. ඔවුන් වෙරළට ඇවිත් වෙනවා. මා දැක්කා මේ පිළිබඳව අදහස් නැතැම් මේ වෙරළාශ්‍රිත ජනතාව ප්‍රකාශ කරනවා මේ සතු මිය යාවී කියන එක පිළිබඳවත්. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කිරීමත් ඉතාමත්ම වැදගත්. එක පැත්තකින් සුන්දර දසුණක් වුණාට ඔවුන්ගේ ජීවිත අනතුරේ. අපි ඉක්මනින් අවසන් කරමු. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව විවෘත කළ බවට පළවන වාර්තා අසත්‍යයි. බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් කළමනාකාරීත්වය උපුටා දක්වමින් වාර්තාවක් ගෙනවිත් තිබෙනවා. අපට දකින්නට පුළුවන් කබ තිබෙද්දී අවසන් කිරීම සඳහා උපයෝගී කරගන්න මෙන්න මේ වාර්තාව අද පුවත්පතේ දෙවන පිටුවේ තිබෙන මාස 10ක කාලයේදී ඩෙන්ගු රෝගීන් 28654ක් මියුණු රෝගීන් 6584ක්. මෙන්න මේකයි රටේ තත්වය. අපි කොවිඩ් ගැන වැඩි අවධානයක් දීලා තියෙනවා. දිය යුතුව තිබෙනවා. නමුත් ඒ අතරේ ගෙවිච්ච මාස 10ට විතරක් ඩෙන්ගු 28654යි මියුණ 6584යි. අමතක කරන්න බෑ ඩෙන්ගු රෝගීන් මියගේ සංඛ්‍යාව ඉතා ඉහළයි මේ වන විට රටේ. මේ පහුගිය වසර කිහිපයක කාලය ඇතුළතම මේ කොවිඩ් ආසාදනයෙන් මියගේ සංඛ්‍යාවටත් වඩා. නමුත් මේ වෙලාවේ වැඩි අවධානය කොවිඩ් වෙත රඳවා
රඳවා තබා ගනිමින් ඒ ගැන සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ ලබා දෙන මාර්ගෝපදේශ මත පදනම්වම කටයුතු කරමින් ඩෙන්ගු සහ මියුන රෝගවලිනුත් ආරක්ෂා වෙමින් අපි ඉදිරියට යමු. ඔබට සුබ දවසක් සහ සුව දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. යලිත් හෙට උදේ හමු වනතුරු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.